ලබයි. අද බලමු සාකච්ඡා කරන්න ප්‍රශ්නාංක 37 සිට ඉදිරියට. වායු සම්බන්ධව සත්‍ය ප්‍රකාශ වන්නේ එකම උෂ්ණත්ව හා පීඩනයේදී තාත්වික වායුවක මෞලික පරිමාව පරිපූර්ණ වායුවක මෞලික පරිමාවට වඩා වැඩි නම් Z වලගේ එකට වඩා වැඩි වේ. Z කියන්නේ සම්පීඩ්‍යතා සාධකය. වායුවක සම්පීඩ්‍යතා සාධකය කියලා කියන්නේ PV බෙදීම nRT අනුපාතයට. පරිපූර්ණ වායු සඳහා ඕනෑම උෂ්ණත්ව හා ඕනම පීඩනයකදී PV බෙදීම nRT අනුපාතය 1.0යි. පරිපූර්ණ වායු සඳහා Z 1.0යි. නමුත් තාත්වික වායු සඳහා Z වලගේ එකට වඩා වැඩි විය හැකි, එකට වඩා අඩු විය හැකි. දැන් බලමු මේ මොහොත. එකම උෂ්ණත්ව හා එකම පීඩනයේදී. එකම උෂ්ණත්ව හා එකම පීඩනය කියලා කිව්වම P සහ T අපිට පුළුවන් නියත කරගන්න. ඒ වගේම වායු මවුල එකක් සඳහා කියලා ගත්තොත් n නියතයක්. මේ අනුව V වල අගය කෙරෙහි Z වෙනස් වෙනවා. එකම උෂ්ණත්ව හා එකම පීඩනයේදී තාත්වික වායුවකත් පරිපූර්ණ වායුවකත් මවුල එකක් n එකක් මවුල එකක් අයත් කරගන්න පරිමාව මෙතන සඳහන් කරලා තියෙනවා. පරිපූර්ණ වායුවක මෞලික පරිමාවට වඩා වැඩි නම් කියලා. තාත්වික වායුවක මෞලික පරිමාව පරිපූර්ණ වායුවක මෞලික පරිමාවට වඩා වැඩි නම් B වලගේ අපේක්ෂිත අගයට වඩා ඉහළ ගොස්. ඒ කියන්නේ Z වලගේ ඉහළ යන්න ඕන. V වැඩි වීම නිසා. Z වලගේ ඉහළ යන්න ඕන. ඒ නිසා Z වලගේ එකට වඩා වැඩි විය යුතුයි. මේක හරි. සිම්පල් සත්‍යයි. ඒ වගේම සිම්පල් B වලින් කියවෙන්නේ පීඩනය වැඩි වන විට තාත්වික වායු අණුවල පරිමාව සැලකිය යුතු තරම් වන බැවින් ඔව් තාත්වික වායුක අණුවක පරිමාව භාජනයේ පරිමාව සමග සසඳන විට නොගෙන හැකි තරම් කුඩා කියලා කියන්න බෑ. සැලකිය යුතු වගයක් වෙනවා. ඒ නිසා පීඩනය වැඩි කළාම පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට අණු ලම් වෙනවා. අණු ලම් වුණාම අණු අතර ඇති වෙන්න පුළුවන් අන්තර් අණුක ආකර්ෂණ. ඒ නිසා අණු තව තවත් ලම් වේවි. අණු තව තවත් ලම් වුණාම වායු සියල්ලම අවකාශ ගන්න ඉඩ ප්‍රමාණය පරිමාව පරිපූර්ණ වායුවකින් අපේක්ෂිත පරිමාණයට වඩා අඩු වේවි. මේ අන්තර් අණුක බලපෑම නිසා. අන්තර් අණුක ආකර්ෂණ වල බලපෑම නිසා පරිමාව තව තවත් අඩු වෙයි. පරිමාව තව තවත් අඩු වුණොත් PV බෙදීම nRT අනුපාතයගේ V වලගේ අඩුවීම නිසා Z අපේක්ෂිත අගයටත් වඩා අඩු වෙලා යයි. මේ නිසා පීඩනය වැඩි වන විට තාත්වික වායු අණුවල පරිමාව සැලකිය යුතු බැවින් ඒ කියන්නේ අවකාශය යම් කිසි ඉඩක් ගන්නවා කියන එක. ඒතර ඒවා අණු ද්‍රවීකරණය වෙලා අණු අතර ආරෝපණ බෙදිලා අණු අතර ආකර්ෂණ බල ඇති වෙන්න පුළුවන් මේ විදිහට. ඒ නිසා අපේක්ෂිත පරිමාව ටිකක් අඩු වෙයි. බලාපොරොත්තු වන ප්‍රමාණයටත් වඩා අඩු වෙයි. ඒතකොට Z වලගේ එකට වඩා වැඩි වෙන්නේ නැහැ. එකට වඩා අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වන විට වැන්ඩවාල් නියතයන් වැඩි වේ. වැන්ඩවාල් නියතය බලපාන්නේ මේ බලන්න P ධන n වර්ගයේ බෙදීම V වර්ගය වීරින NB සමාන nRT.
මේ තාත්වික වායුවක් සඳහා ඕනෑම උෂ්ණත්ව හා පීඩනයකදී භාවිතා කරන සමීකරණය වැන්ඩවාල් සමීකරණය. මේ සමීකරණය යොදන්න පුළුවන් තාත්වික වායුන්ට ඕනෑම T සහ P හිදී ඕනෑම උෂ්ණත්ව හා පීඩනයකදී යොදන්න පුළුවන් කිව්වන් පස්සේ කෙනෙක් අහන්න පුළුවන් ළමයෙක් හිතන්න පුළුවන් කිසියම් උෂ්ණත්ව හා පීඩනයකදී ඒ වායුව ද්‍රව වුණොත් එහෙමනම් මේකේ තේරුම මොකද්ද කියලා. ඔව් අපි කියන්නේ ඕනෑම උෂ්ණත්ව හා පීඩනයකදී වායුවකට යොදන්න පුළුවන් කියලා. ද්‍රවයකට නෙමෙයි වායුවකට. ඊට අමතරව ඕනෑම උෂ්ණත්ව හා පීඩනයකදී පරිපූර්ණ වායුවට යොදන්න පුළුවන්. පරිපූර්ණ වායුවට. මේ නිසා වැන්ඩවාල් සමීකරණයේ යෙදිය හැකි අවස්ථා කියලා දුන්නේ ඕනම තත්ත්වයක් යටතේ තාත්වික වායුන්ටත් ඕනෑම තත්ත්වයක් යටතේ පරිපූර්ණ වායුන්ටත් මේ යොදන්න පුළුවන්. A සහ B කියලා කියන්නේ වැන්ඩවාල් නියත. එය වායුවේ ස්වභාවය මත රඳා පවතිනවා. පරිපූර්ණ වායුවක් නම් අන්තරණුක ආකර්ෂණ නැහැ. අනුලක්ෂි ස්කන්ධ ලෙස පවතින නිසා A වලගේ බිඳුවයි B වලගේ බිඳුවයි මේ අනුව A හා B බිඳුව නාම මේ ගුණිතය එන්නේ නැහැ. ඒතර PV සමාන nRT කියලා සමීකරණය එනවා. ඒතර යලි පරිපූර්ණ වායු සමීකරණය ලැබෙන්නේ. නමුත් තාත්වික වායුවේ අන්තරණුක ආකර්ෂණ බල වැඩි වෙන්න A වලගේ වැඩි වෙනවා. අණුවේ විශාලත්වය වැඩි වෙන්න B වලගේ වැඩි වෙනවා. ඒ අන්තරණුක ආකර්ෂණ බල වැඩි වෙන විට A වලගේ වැඩි වෙනවා. B වලගේ වැඩි වෙනවා. අණු වල විශාලත්වය වැඩි වෙන්න මේ අනුව A හා B කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතින නියත නෙවෙයි. ඒව රඳා පවතින වායුවේ ස්වභාවය මත. මේ නිසා හීලියම් වගේ වායුවක් සඳහා නම් A සහ B අඩු වගයන්. නමුත් කාබන් ඩයොක්සයිඩ් හෝ ඇමෝනියා වගේ වායුවක් සඳහා නම් A සහ B වැඩි වගයන්. ඒ නිසා මේ ප්‍රකාශනයේ උෂ්ණත්වය වැඩි වන විට වැන්ඩවාල් නියතගයන් වැඩි වේ කියන කතාව සමත්ය. සිම්පල් D නියත උෂ්ණත්වයේ පවතින පරිපූර්ණ වායුවක අණුවල වේගය පීඩනය වැඩි වන විට වැඩි වේ. අණුවල වේගය පීඩනය වැඩි වන විට වැඩි වේ කියලා කියන්නේ වේගය වායුවක් සම්බන්ධයෙන් C වර්ගයේ බා මූලය C වර්ගයේ බා ඒ වගේම වායුවේ C බා අණුවල වේගවල සාමාන්‍ය මුල අනුසංඛ්‍යයෙන් බෙදනවා. මේ සියල්ලම රඳා පවතින්නේ භාජනයේ පීඩනය හෝ පරිමාණ වෙනස් කිරීමෙන් නොවේ. කිසිතකවත් මේවා වෙනස් කරන්න බෑ. වායුව අන්තර්ගත බඳුනේ පීඩනය හෝ පරිමාණ වෙනස් කිරීමෙන්. මේ සියල්ලම රඳා පවතින්නේ උෂ්ණත්වය මත. ඒ නිසා කිසිතකවත් ඔබ හිතන්නවත් එපා. වේගය පීඩනය හෝ පරිමාණ මත රඳා පවතී කියලා. ඒ නිසා බලමු පිළිතුර. නියත උෂ්ණත්වයේ පවතින පරිපූර්ණ වායුවක අණුවල වේගයේ පීඩනය වැඩි වන විට වැඩි වේ. සම්පූර්ණ වැරදි. මේ අනුව 37 වෙනි ප්‍රශ්නයේ පිළිතුර සත්‍ය ප්‍රකාශය සිම්පල් ඒ විතරයි.
සිම්පල් ඒ විතරයි කියන්නේ පිළිතුර අංක 5. ආ බලමු ප්‍රශ්න අංක 38. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධයෙන්. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය ගත්තන් පස්සේ මේ ඉලෙක්ට්‍රෝඩය නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. සිල්වර් ලෝහ කූරක මේ විදිහට සිල්වර් ලෝහ කූරක සිල්වර් ක්ලෝරයිඩ් ආලේප කරලා තියෙන්නේ ඔය ආකාරයට. මේ තමයි රිදී, මේ තමයි AgCl, මේ තියෙන පොටෑසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්, සංතෘප්ත. මේ සිල්වර් ක්ලෝරයිඩ් හා රිදී ඉලෙක්ට්‍රෝඩේ සංතෘප්ත ඉතාමත් ඉහළ ක්ලෝරයිඩ් ආයන සාන්ද්‍රණයක් තියෙන්නේ. ඒ නිසා පරීක්ෂණ කරන අතරතුර මේ ඉලෙක්ට්‍රෝඩය සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් වශයෙන් අපි යොදාගන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝඩ විභවය, සම්මත ඔක්සිහරණ විභවය ඒ පරීක්ෂණය කරන කාලය තුළ නොවෙනස්ව පවතිනවා. මේ නිසා මෙය සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් වශයෙන් භාවිතා කරන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩය මේ නිල් පාටින් තියෙන්නේ සිල්වර් ලෝහ කූර, ඒ පිටින් තමයි තියෙන්නේ රතු පාටින් මේ AgCl. මෙන්න මේ ලෝහ අද්‍රව්‍ය ලවණ, ලෝහ කියන්නේ රිදී, අද්‍රව්‍ය ලවණ කියන්නේ සිල්වර් ක්ලෝරයිඩ්. මේ ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධයෙන් අපෙන් අහලා තියෙන ප්‍රශ්න කිහිපයක්. මේකේ ඔක්සිහරණ ක්‍රියාව ගත්තොත් ඔක්සිකරණාංකය අඩු වෙන්න ඕන. මෙතන රිදී සිල්වර් ක්ලෝරයිඩ් වල H වල ඔක්සිකරණාංකය ධන 1යි. එතකොට ඔක්සිහරණ ක්‍රියාව ලියනකොට ලියවෙන්න ඕන මේ විදිහට AgCl. AgCl වල තමයි ඔක්සිකරණාංකය ධන 1. මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව Ag ක්ලෝරයිඩ්, මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ගත්තොත් AgCl ඝන අවස්ථාව ඉලෙක්ට්‍රෝන ලබාගෙන He බවට පත් වෙනවා. මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මේ අනුව මේ ඉලෙක්ට්‍රෝඩය ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝඩේ පොටෑසියම් ක්ලෝරයිඩ් ලවණය එය සංතෘප්ත ලවණයක් තියෙනවා. එතන අයන සාන්ද්‍රණය 1.0ට වඩා වැඩි. ඒ කියන්නේ අපිට සාමාන්‍ය වෙනත් ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ වල 1.0 කියලා ගත්තේ අයන සාන්ද්‍රණය. මෙතන සංතෘප්ත ද්‍රාවණයක්. එය 1.0 ලෙස සඳහන් කිරීම නිවැරදි නැහැ. ඒ නිසා මේ ප්‍රකාශනයේ ඉලෙක්ට්‍රෝඩේ සම්මුති අංකණය
මෙන්න මෙතන මේ පිළිබඳව තියෙන අපිට ගැටලුව සම්මුති අංකණය මෙය ලෙස ලිවිය හැකිද කියන යන වග සංතෘප්ත ද්‍රාවණයක් තියෙන. ඒ නිසා අපි මේක මෙතනින් අයින් කරනවා. සම්මුති අංකණය. හේතුව ඒක ගැලපෙන්නේ නැති නිසා. ඒ වගේම නිවැරදි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. අපි ඔක්සිකරණ හරණ ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝඩේ ගන්න මේ විදිහට මේ තියෙන අපි ගත්තේ මේ තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව වශයෙන් මේක අනිත් පැත්තට ලියන්න පුළුවන්. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මේ විදිහට Ag AgCl මේක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. මේක ඔක්සිකරණයක මේ ලෙල තියෙන ඔක්සිකරණයක. තොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මේ සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් ලියන්නේ එහෙමයි. නමුත් ඔක්සිකරණයක වුණනම් ඒක අනිත් පැත්තට ලියන්න පුළුවන්. මේ අනුව මෙතන නිවැරදි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව එහෙම දෙයක් පේන්නේ නැහැ. විද්‍යුත් විච්ඡේදය KCl ද්‍රාවණයක් බව ඇත්ත සංතෘප්ත සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව. ඔබ දැක්කා සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව ලෙස මේ තියෙන. මෙන්න සමතුලිත ප්‍රතික්‍රියාව. මේ තියෙන සමතුලිත ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව. මේ समतुलित प्रतिक्रियाओं कपैतक AgCl અને પેતે Ag सा क्लोराइड में अनुवा मेतना समतुलित इलेक्ट्रोड प्रतिक्रियाओं संपूर्ण स्वाध्याय එබැවින් මෙහි පිළිතුරු ලෙස අපිට ගත හැක්කේ සිම්පල් ඒ විතරයි. ප්‍රශ්න අංක 38 පිළිතුර සිම්පල් ඒ පමණයි. පිළිතුර අංක 5 ඔබ මේ ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධයෙන් දැනගත යුතු වැදගත්ම දේ තමයි සිල ක්ලෝරයිඩ් AgCl solid Ag chloride AQ මේ ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු වැදගත්ම දේ තමයි මෙය වෙනත් ඉලෙක්ට්‍රෝඩවල ඉලෙක්ට්‍රෝඩ විභව මැන ගැනීම සඳහා යොදා ගන්නා සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් බව. බලමු ඊළඟ ප්‍රශ්නට. ප්‍රශ්න අංක 39 ජලීය HCl සහ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකම සමග වෙන්වෙන්ව ප්‍රතික්‍රියා කරන්නේ ඒ ප්‍රභේද දෙකම සමග ප්‍රතික්‍රියා කළා හයිඩ්‍රජන් ලබා දෙන ප්‍රභේදය අහන්නේ. ඔබ දන්නවා HCl ගත්තොත් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉහළින් පිට සියලුම ලෝහ විද්‍යුත් රසායනික ශ්‍රේණිය H ඉහළින් ඇති ලෝහ තනුක අම්ල HCl හෝ සල්ෆියුරික් වගේ අම්ලයක් දැම්මොත්
විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉහළින් පිටි සෑම ලෝහයක්ම මේ තියෙන්නේ යකඩ, ඇලුමිනියම්, සෝඩියම් මේ සියල්ලම මේ අම්ල එක්ක ප්‍රතික්‍රියා කළා හයිඩ්‍රජන් ලබා දෙනවා. හයිඩ්‍රජන් වායුව. ඒ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් පිටි ලෝහ. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින් පිටි ලෝහ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ Hට පහළින් තියෙන්නේ සක්‍රියතාව ඉතාමත්ම අඩු ලෝහ. කොපර්, රිදී, මර්කරි, රොත්‍රම්. විද්‍යුත් රසායන ශ්‍රේණියේ Hට ඉහළින් තියෙන්නේ ලිතියම්, පොටෑසියම්, කැල්සියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, යකඩ, ක්‍රෝමියම්, නිකල්, ටින් ලෙඩ් ඔය වගේ සක්‍රියතාව වැඩි ලෝහ. Hට පහළින් තියෙන සක්‍රියතාව ඉතාමත් අඩු ඒවා කොපර්, රිදී, මර්කරි, රත්රන්. මේවා අම්ල එක තනුක අම්ල සමග කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ. හයිඩ්‍රජන් දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන හයිඩ්‍රජන් ලබා දෙන මූලද්‍රව්‍ය යටතේ ABC මූලද්‍රව්‍ය 3 සඳහන් කරන්න පුළුවන්. දැන් බලන්න විද්‍යුත් රසායනික ශ්‍රේණියේ Hට ඉහළින් පිටි ලෝහ විතරයි මේ තනුක අම්ලත් එක්ක හයිඩ්‍රජන් නිදහස් කරන්නේ. මේ බලන්න විද්‍යුත් රසායනික ශ්‍රේණිය. විද්‍යුත් රසායන ශ්‍රේණිය ඉහළින්ම ලිතියම් වලින් පටන් ගත්තම මේ විදිහට මූලද්‍රව්‍ය ශ්‍රේණිය පහළට යනවා. මේ හයිඩ්‍රජන්ට පහළින් තියෙන ලෝහ. හයිඩ්‍රජන්ට ඉහළින් පිටි ලෝහ තමයි මේ අණු පිළිවෙල තියෙන්නේ. මෙතෙන්දලා පටන් ගන්නෙ මේ ආකාරයට ශ්‍රේණිය පහළට. ශ්‍රේණිය ඉහළින්ම පටන් ගන්නේ ලිතියම් මෙතනින්. මේ අනුව ශ්‍රේණියේ Hට පහළින් පිටි කොපර්, රිදී, රත්රන්, මර්කරි තනුක අම්ලත් සමග හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. මේ අනුව හයිඩ්‍රජන් ලබා නොදෙන ප්‍රභේදය කොපර්. ඒ නිසා HCl සමග හයිඩ්‍රජන් ලබා දෙන ප්‍රභේද 3ක් තියෙනවා. නමුත් තවත් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් හයිඩ්‍රජන් දෙන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හයිඩ්‍රජන් දෙන්නේ උභයගුණී ලෝහ. අය බලමු උභයගුණී ලෝහ. බෙරිලියම්, ඇලුමිනියම්, සින්ක්, ටින්, ලෙඩ්. මේ උභයගුණී ලෝහ විතරයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් ලබා දෙන්නේ. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් දෙනවා. සාමාන්‍යයෙන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහ හයිඩ්‍රජන් දෙනවනේ. සෝඩියම්, ලිතියම් වගේ ඒවා. අන්න ඒවා සේරම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දැම්මොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන ජලීය තත්ත්වය නිසා NaOH AQ ජලීය තත්ත්වය නිසා අන්නේ ලෝහත් මේකේ තියෙන ජලයත් එක්ක හයිඩ්‍රජන් දෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් නිසා නෙවෙයි, එහි ඇති ජලය නිසා. මොනවද ඒ ලෝහ? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. දෙවන ඛණ්ඩේ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් දෙන්නේ කවුද? මැග්නීසියම් නෑ. කැල්සියම් චිත පහළට. කැල්සියම්, ස්ට්‍රොන්සියම්, බේරියම්. මෙන්න මේවා සිසිල් ජලයත් එක්ක හයිඩ්‍රජන් දෙනවනේ. හයිඩ්‍රජන් ඒ ආකාරයටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් හයිඩ්‍රජන් ලබා දෙනවා. හයිඩ්‍රජන් මේ අනුව මෙන්න මේ පළවන කාණ්ඩේ හෝ දෙවෙනි කාණ්ඩේ ලෝහ තිබේ නම් එයත් උභයගුණී ලෝහත් එක්ක හයිඩ්‍රජන් දෙනවා වගේම මේවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක හයිඩ්‍රජන් ලබා දෙනවා. මේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය. මේ අනුව අපේ පිළිතුර වෙන්න ඕනේ උභයගුණී ඇලුමිනියම් විතරයි තියෙන්නේ. යකඩ ඉවත් වෙනවා. සෝඩියම් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලය තියෙන නිසා සෝඩියම් දෙනවා හයිඩ්‍රජන්. මේ අනුව පිළිතුරු B හා C පමණයි.
B හා C කියන අංක දෙකට යා යුතුයි. ප්‍රශ්න 39 පිළිතුර අංක 2 විය යුතුයි. ප්‍රශ්න 40 X කාබනික සංයෝගය සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. සෝඩියම් කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් දෙන කාබොක්සිලික් කාණ්ඩ. කාබොක්සිලික් කාණ්ඩ සෝඩියම් කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් දෙනවා. මේ නිසා සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා නොකරයි කිව්වම මේ කොටස් නොතිබිය යුතුයි. කෙලින්ම BC ඉවත් කළා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි. මේ තියෙන්නේ ෆීනෝල්. ෆීනෝල් ව්‍යුත්පන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා මේ විදිහට. මේ තියෙන්නේ ෆීනෝල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළාම ෆීනෝල් ආම්ලික නිසා සෝඩියම් ෆීනේට් සාදමින් ජලය සාදනවා. මේ අනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි කිව්වම මේක හරි සිම්පල් A සිම්පල් D. බ්‍රේඩි ප්‍රතිකාරකය සමග අවක්ෂේපයක් ලබා දුන්නද බ්‍රේඩි එක ඇල්ඩිහයිඩ් සහ කීටෝන දෙවර්ගයම බ්‍රේඩිත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ නිසා මෙතන තියෙනවා කීටෝන කාණ්ඩයක් මේ ෆීනෝලේ තියෙන මෙන්න මෙතන කීටෝන කාණ්ඩයක් CO. ඒ නිසා බ්‍රේඩිත් එක්ක කහ තැඹිලා අවක්ෂේප ලබා දෙනවා A සහ D. ඒ වගේම සිල්ලොනයිට්‍රේට් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා නොකරයි. සිල්ලොනයිට්‍රේට් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා නොකරයි කිව්වම සිල්ලොනයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්නේ ඇමෝනිය සිල්ලොනයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ් සහ CHO කාණ්ඩයක් ඇති කාබොක්සිලික් අම්ලයක් වන ෆෝමික් ඇසිඩ් HCOOH මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය තියෙන මෙතන ෆෝමික් අම්ලය. මේක ටොලන් එක ඇමෝනිය සිල්ලොනයිට්‍රේට් එක රිදී කැඩපතක් දෙනවා. රිදී කැඩපතක් ඒ වගේම ඕනම ඇල්ඩිහයිඩයක් ටොලන් එක රිදී කැඩපතක් දෙනවා. ටොලන් එක උණුසුම් කරාම නමුත් මේ කාබනික සංයෝග ටොලන් සමග ප්‍රතික්‍රියා නොකරයි කියලා තියෙන්නේ. ටොලන් සමග ප්‍රතික්‍රියා නොකරයි කිව්වම ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් නොතිබිය යුතුයි. ඔව් ඔබට පේනවා සිම්පල් A වල ඇල්ඩිහයිඩ් කාණ්ඩ නැහැ. සිම්පල් D වල ඇල්ඩිහයිඩ් කාණ්ඩ නැහැ. ඒ නිසා ඇමෝනිය සිල්ලොනයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා නොකරයි. මේකට අවනත වන සංයෝග දෙක බ්‍රේඩිත් එක ප්‍රතික්‍රියා කරනවා. ටොලන් එකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එසේනම් ඇල්ඩිහයිඩ් කාණ්ඩ නොතිබිය යුතුයි. කීටෝන කාණ්ඩ තිබිය යුතුයි. පිළිතුරු A හා D. පිළිතුරු A හා D. A D A හා D කිව්වම අංක 4. බලමු ප්‍රශ්න අංක 41. බලමු ප්‍රශ්න අංක 41 සිට කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් හි ද්‍රවාංකයට වඩා ෆ්ලෝරෝමෙතේන් හි ද්‍රවාංකය ඉතා ඉහළයි. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් කිව්වම කාබන් වටා Cl පරමාණු 4ක් තියෙන චතුස්තලාකාරව. බලන්න CH3F
මේ අණුවේ විශාලත්වය මේකට සාපේක්ෂව ගොඩක් වෙනස් වේවි. C H 3 F මේ අණුවට සාපේක්ෂව මේ අණුව කුඩායි. නමුත් මෙතන CH3F වල CF බන්ධනය සුළු වශයෙන් ද්‍රවීයයි. මේක නිර්ද්‍රවීය අණුවක්. මේක ද්‍රවීය අණුවක්. නිර්ද්‍රවීය අණුව අතර තියෙන ලන්ඩන් බල පමණයි. මෙතන තියෙන බන්ධන වර්ග දෙකක්. දීද්‍රව ආකර්ෂණ බල. ඊට අමතරව ලන්ඩන් බල. මේ දීද්‍රව ආකර්ෂණ බල අභිබවා මේ අණු අතර ලන්ඩන් බල ප්‍රබලතාව ඉහළ යනවා. හේතුව අණුවේ විශාලත්වය බෙහෙවින් වැඩි නිසා. දීද්‍රව ආකර්ෂණ බල ප්‍රබලතාවට වඩා ලන්ඩන් බල ප්‍රබලතාව ඉහළ යන අවස්ථාවක් මේ විශාලත්වය වැඩි වීම නිසා. ඒ හේතුවෙන් මේ අණු අතර ඇති ආකර්ෂණ බලවලට වඩා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු අතර තියෙන ආකර්ෂණ බල සාපේක්ෂව ඉහළ යනවා. එහි ප්‍රතිඵලය මේ අණු අතර ඇහිරීමට වඩා මේ අණු අතර ප්‍රබල ඇහිරීමක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රවාංකය. ඇහිරීම ප්‍රබලයි කියන්නේ ද්‍රවාංකය ඉහළයි මේ අවස්ථාවට සාපේක්ෂව මේ අවස්ථාවේ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල ද්‍රවාංකයට වඩා CH3Fe ද්‍රවාංකය ඉහළයි. සම්පූර්ණ වැරදි. ද්‍රවාංකය වැඩි වෙන්න ඕනේ මේ විශාල අණුවේ. ලන්ඩන් බල ප්‍රබලතාව මේ අණු අතර තියෙන ලන්ඩන් බල හා දීද්‍රව ආකර්ෂණ ප්‍රබලතාවට සාපේක්ෂව වඩා ඉහළ යාම නිසා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් හි ද්‍රවාංකයට වඩා CH3Fe ද්‍රවාංකය ඉහළයි. සාවද්‍ය. දෙවන ප්‍රකාශය. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් හි අපකිරණ බල ඇති අතර අපකිරණ බල තමයි අපි ලන්ඩන් බල කියලා කියන්නේ. හරියට හරි. CH3F හි දීද්‍රව මේ තියෙන දීද්‍රව අන්තර්ක්‍රියා හා අපකිරණ බල ඒ කියන්නේ ලන්ඩන් බල ඒ දෙවර්ගෙම තියෙනවා. හරියටම හරි. අසත්‍යයි සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. අංක 4 අසත්‍ය සත්‍ය 41 පිළිතුර 4. දැන් බලමු 42. නියත උෂ්ණත්වයේ පවතින මෙන්න මේ සමතුලිත පද්ධතියේ පරිමා වෙනස් කිරීමෙන් අපි හිතමු පරිමා වැඩි කරනවා කියලා. පරිමා වැඩි කරාම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? භාජනයේ පරිමා වැඩි කරාම පීඩනය අඩු වෙනවා. පරිමාව වැඩි කළා. ඒ ප්‍රතිඵලය මේ සමතුලිතතා බඳුනේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වුණාම ලේචට්ලිය මොළ ධර්මය අනුව පීඩනය වැඩි කර ගැනීමට පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. සමතුලිතතාව ක්‍රියාත්මක වෙනවා. ලේචට්ලිය මොළ ධර්මය අනුව පීඩනය වැඩි කර ගැනීමට නම් අණු සංඛ්‍යාව වැඩි වෙන ප්‍රතික්‍රියාව වෙන්න ඕන. පීඩනය සමානුපාතකයි වායු අණු. මේ නිසා වායු අණු සංඛ්‍යාව වැඩි වෙන ප්‍රතික්‍රියාව වෙන්න ඕන. වායු අණු සංඛ්‍යාව වැඩි වෙන ප්‍රතික්‍රියාව කියන ඉදිරි ප්‍රතික්‍රියාව එක අණුවකින් අණු දෙකක් හැදෙනවා. වායු මේ නිසා සමතුලිතතාව ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා සමතුලිතතාව ඉදිරියට මෞලික විඝටනය වෙනස් නොවේ වැරදි. තව තවත් ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. විඝටනය තව තව සිද්ධ වෙනවා.
විඝටනය වෙනස් නොවේ කියලා තියෙන සම්පූර්ණයෙන්ම සාවන්තයි. දෙන ලද ප්‍රතික්‍රියාවක KPයාගේ පීඩනයෙන් සාර්ථක වේ. ළමයි සමතුලිතතා පද්ධතියක KP ඒ වගේම KC මේ සමතුලිතතා නියතකයන් රඳා පවතින්නේ පීඩනය පරිමාව මත නොවේ. උෂ්ණත්වය මත පමණයි. T මත රඳා පවතිනවා. KPයාගේ පීඩනයෙන් සාර්ථක වේ. හරි. KPයාගේ පීඩනය මත බලපාන්නේ අසත්‍යයි සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. බලමු පිළිතුර. අසත්‍යයි සත්‍යයි. උත්තරේ 4. අසත්‍යයි සත්‍යයි. පිළිතුර 4. බලමු ප්‍රශ්නාංක 43. ඇනලීන් පහසුවෙන් නයිට්‍රෝකරණය කළ හැකිය. ඇනලීන් කියන්නේ බෙන්සින් වලයට NH2 කාණ්ඩයක් තියෙනවා. N මත එකසර යුග්මයක් තියෙනවා. මේ එකසර යුග්මයෙන් බෙන්සින් වලය දෙසට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා බෙන්සින් වලය මත බෙන්සින් වලයේ 5 ඉලෙක්ට්‍රෝන සමග මේ N මත ඇති එකසර යුග්මය නැත්නම් N මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුග්මයේ තියෙන sp3 මුහුම් කාක්ෂිකයේ ඒ sp3 මුහුම් කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රෝන යුග්මය බෙන්සින් වලයේ 5 ඉලෙක්ට්‍රෝන සමග පාර්ශ්විකව අතිච්ඡාදනය වීම නිසා නැත්නම් මෙන්න මේ සම්ප්‍රයුක්තතාව හේතු කොටගෙන බෙන්සීන් වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය බෙහෙවින් ඉහළ යනවා. මේ නිසා ඇනලින් මගින් බෙන්සීන් වලය බෙහෙවින්ම සක්‍රිය කරනවා. ඒ නිසා මේකට නයිට්‍රෝකරණ ප්‍රතිකාරක සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර HNO3 වැනි ප්‍රබල ඔක්සිකාරක එකතු කළාම මේ නයිට්‍රෝකරණය කිරීමේ බලාපොරොත්තු ඇතිව මේ ප්‍රබල ඔක්සිකාරකවල බලපෑම නිසා ඇනලීන් විවිධ කාබනික ඵල බවට ඔක්සිකරණය වෙලා යනවා. නයිට්‍රෝකරණයක් නෙවෙයි වෙන්නේ. ඔක්සිකරණය වෙලා යන්නේ. ඔක්සිකරණ ඵල සෑදීම. නයිට්‍රෝකරණය නොවේ. මේ නිසා ඇනලීන් එකෙල්ලෙම නයිට්‍රෝකරණය කරන්න බෑ. ඇනලීන් පහසුවෙන් නයිට්‍රෝකරණය කළ හැකියි. සම්පූර්ණ වැරදි කතාව. ඇනලීන් හි N මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගලය මගින් බෙන්සින් වලය සක්‍රිය කරයි. බෙන්සින් නෂ්ටිය සක්‍රිය කරයි. හරියටම හරි. අසත්‍යයි සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. අසත්‍යයි සත්‍යයි කියන 4. අපි යමු ඊළඟ ප්‍රශ්නට. 3D මූලද්‍රව්‍ය වලින් අවම ද්‍රවාංකයක් ඇත්තේ මැංගනස් වලට. 3D මූලද්‍රව්‍ය ගත්තන් පස්සේ D ගණුවේ ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයන්, කොබාල්ට්, නිකල්, කොපර්, සිංක්. මේ මූලද්‍රව්‍ය 10න් ද්‍රවාංකය වැඩි මූලද්‍රව්‍ය වැනේඩියම්. එතනින් පටන් ගන්නවා මූලද්‍රව්‍ය දෙකක් මේ පැත්තට. ඊළඟට ආපහු එතනින්ම මේ පැත්තට ඉතුරු මූලද්‍රව්‍ය දෙක පටන් ගන්නවා. මේ අනුව ද්‍රවාංකය වැඩිම වැනේඩියම්, ඊගාට ක්‍රෝමියම්, ඊගාට ටයිටේනියම්,
ඊගාට ස්කැන්ඩියම් දැන් D ගණයෙන් 4ක් ඉවරයි. ඒ 4 තෝරාගත්තේ පළවෙනි 4. වැනේඩියම් ක්‍රෝමියම් ආපහු මෙතනින් මේ පැත්තට ගියා මෙතනින් මේ පැත්තට ගියා. මෙතනින් මෙහාට ගියා මෙතනින් මේ පැත්තට ගියා. දෙපැත්තට. තර 4ක් ඉවරයි. ඊගාවට පටන් ගන්න මෙතන ඉඳලා. අයන් මැංගනස් ඉතුරු කරගන්න. අයන් කොබාල්ට් නිකල් අන්න එතනට දාන්න මේ ඉතුරු කරගත් Mn එක. නිකල් මැංගනස් කොපර් සිංක් ඔබට ඔය කියලා දුන්නේ D ගණුවේ ද්‍රවාංක. මේ සියල්ලම ලියන්න පුළුවන් වෙනවා මේ ආකාරයට. ආවර්ත වගුවේ D ගණුවේ 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය 5ක් දීලා ඔබගෙන් ඇහුවොත් ද්‍රවාංක ආරෝහණ රටාව හෝ ද්‍රවාංක අවරෝහණ රටාව පිළිබඳ පිළිතුරක් දෙන්න මේ දැන සිටිය යුතුයි. මේ ද්‍රවාංකය මේ පැත්තට ද්‍රවාංකය අඩුවීම. මේ අනුව D ගණුවේ අඩුම ද්‍රවාංකයක් තියෙන්නේ සිංක්. ඉහළම ද්‍රවාංකයේ තියෙන වැනේඩියම්. 3D මූලද්‍රව්‍ය වලින් අවම ද්‍රවාංකයක් ඇත්තේ මැංගනස් වලට සම්පූර්ණ වැරදි. සිංක්. මැංගනස් වල පරමාණු ක්‍රමාංකය 25. ඉලෙක්ට්‍රොනික විඤ්ඤාස ලිවීමේදී 1s2 2s2 2p6 3s2 3p6 ඊගාට 4s2 25යි තව 5ක් ඕන 3d5 ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය නම් සාමාන්‍යයෙන් ස්ථායි. S වලත් පිරලා D වල අර්ධ වශයෙන් පිරලා ඒ විශේෂ අවස්ථාවක්. D හි අර්ධ වශයෙන් පිරීම සාපේක්ෂව ස්ථායි. ඒක නිසා ඒකේ වැරද්දක් නැහැ කිසිම. සංයුජත කවච ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය පිටස්තරම ශක්ති මට්ටම 4s ඊට අභ්‍යන්තරයෙන් 3D ස්ථායි විඤ්ඤාසයක් ගන්න. වැරද්දක් නැහැ කතාව හරි. අසත්‍ය සත්‍යයි. මේ අනුව පිළිතුර අසත්‍යයි සත්‍යයි. උත්තරය 4. ප්‍රශ්න 45 ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග මැග්නීසියම් ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් ලැබේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක්. ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් අයන ජලීය ක්ලෝරයිඩ් අයන. ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේමයි මෙන්න මේ ලවණත් මේ ආකාරයටම ඇමෝනියම් සල්ෆේට් ammonium nitrate ammonium chloride ammonium nitrate ammonium sulfate මේ සියල්ල මේකම විදිහට අයනීකරණය වෙලා මාධ්‍ය ඇමෝනියම් අයන තියෙනවා. මේ ඇමෝනියම් අයන ජලීය ද්‍රාවණයේදී එහි ආම්ලිකතාව හේතු කොටගෙන මෙන්න මේ විදිහට මාධ්‍යයට එච්චාන සපයනවා. මේ ආකාරයට අපිට මේ එච්චාන ඉවත් කරන්න පුළුවන් නම් ඇමෝනියා අපිට ලබා ගන්න පුළුවන්. එච්චාන ඉවත් කිරීම සඳහා බලන්න කළ යුතු අපිට කළ හැකි දේ මොනවද කියලා. අපි මේ සඳහා යොදාගමු ලෝහ මැග්නීසියම් හෝ සිංක් හයිඩ්‍රජන් පිට වෙනවා. අපි මේ සඳහා යොදාගමු sodium carbonate carbon dioxide පිට වෙනවා.
සෝඩියම් බයිකාබනේට් යොදාගන්නත් පුළුවන් ඕනනම්. කාබන් ඩයොක්සයිඩ් ආම්ලික නිසා. අපි මේ සඳහා ප්‍රබල ශාරයක් යොදාගත්තොත් මේ එච්චන උදාසීන වෙනවා. එහි ප්‍රතිඵලය ඇමෝනියා ජනනය වී. පොඩක් උණුසුම් කළොත් ඇමෝනියා පහසුවෙන්ම ඉවත් වෙලා යනවා. ඒ නිසා ඔබ ඉගෙනගෙන තියෙන ඇමෝනියම් ලවණයකට ප්‍රබල ශාරයක් දැම්මොත් ඇමෝනියා ජනනය වීම. ඇමෝනියම් ලවණ හඳුනා ගැනීමේ පරීක්ෂාවක් හැටියට. ඇමෝනියම් ලවණ හඳුනා ගැනීමේ පරීක්ෂාවක් හැටියට ඔබ ඉගෙනගෙන තියෙනවා ඕනම ඇමෝනියම් ලවණයකට ප්‍රබල ශාරයක් එකතු කළොත් පොඩි උණුසුමක් දුන්නොත් ඇමෝනියා පිටලා යනවා. ඇමෝනියා වායුව නෙස්ලා ප්‍රතිකාර කරේවොත් දුබුරු වාට වෙනවා එම ද්‍රාවණය. ඉතින් බලන්න අපේ ප්‍රශ්නය ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණය ගැන. ඒ ලවණය ආම්ලිකයි. ඇමෝනියම් අයනය මාධ්‍යයට එච්චාන සපයනවා. ඒ නිසා හයිඩ්‍රජන් නැත්නම් කාබනේට් එකක් දැම්මත් කාබන් ඩයොක්සයිඩ්. අපි දැන් බලමු මේකේ පිළිතුර. ඇමෝනියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් ලැබේ. හරියටම හරි. ඇමෝනියම් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වී H3O ධනායන සාදායි. මේ තියෙන සිද්ධිය ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය. ද්‍රාවණයට එච්චාන ලබා දීම නිසා තමයි මැග්නීසියම් වලින් හයිඩ්‍රජන් පිට වෙන්නේ. මේ තියෙන මැග්නීසියම් වලින් හයිඩ්‍රජන් පිට වෙන්නේ මාධ්‍ය ආම්ලික නිසා. මේ අනුව පළවෙනි වගන්තිය සත්‍යයි. දෙවෙනි වගන්තිය සත්‍යයි. දෙවෙනි වගන්තියෙන් පළමු වගන්තිය පහදා දෙනවා. පිළිතුර 1. බලමු ප්‍රශ්නාංක 46. නියත උෂ්ණත්වයේදී දුබල භස්ම ද්‍රාවණ තනු කිරීමේදී pH එක වැඩි වේ. අපි භස්මයක් හැටියට ගමු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් අයන සහ හයිඩ්‍රොක්සිල් අයන ආරම්භක සාන්ද්‍රණය අපි ගමු C. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල විඝටන ප්‍රමාණය ගමු ඇල්ෆා කියලා. එහෙමනම් මෝල් එකකින් ඇල්ෆා, මෝල් දෙකකින් දෙක ඇල්ෆා, C වලින් C ඇල්ෆා. මේ පැත්තෙත් C ඇල්ෆා බැගින් ලැබෙනවා. මේ ඝන ඩෙසිමීටරයට මෝල්. මේ සමතුලිත සාන්ද්‍රණ. මේ ආරම්භක මේ සමතුලිත සාන්ද්‍රණ. විඝටන නියතය K නම් K සදා ප්‍රකාශන ලිව්වොත් ප්‍රතිඵලවල තියෙන ඇමෝනියම් සහ හයිඩ්‍රොක්සිල්, ප්‍රතික්‍රියකවල තියෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, මේවා දත්තාදේශ කරනවා. මෙතන විඝටන නියතය KB,
මෙතන C මේ C වලට කැපෙනවා. මේ අනුව ඉහළින් එනවා ඇල්ෆා වර්ගය C මෙතන නා එකරින ඇල්ෆා KB සමාන. දුබල බාෂ්පයේ විඝටන ප්‍රමාණය ඉතාමත්ම කුඩා නම් ඇල්ෆා ඉතා කුඩා නම් එකරින ඇල්ෆා එකේ කියලා ගන්නවා. එම නිසා KB සමානයි ඇල්ෆා වර්ගය C. මෙතනින් එන ඇල්ෆා ලාගය KB බෙදීම C වල මූලය. මේ බලන්න හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය C ඇල්ෆා මේ ද්‍රාවණය. හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය C ඇල්ෆා. C ඇල්ෆා. ඇල්ෆා කියන්නේ KB බෙදීම C වල මූලය. එතකොට මෙතන නම් මෙතන වර්ගමූලය ගත්තොත් C වර්ගය කියලා ඇතුළට ගන්න පුළුවන්. එතකොට KB බෙදීම C මේ ටිකේ මූලය. එතකොට C ට C කැපුණාම KB C OH යන සාන්ද්‍රණය. එතකොට OH යන සාන්ද්‍රණය සමානයි C ඇල්ෆා. C ඇල්ෆා කියන්නේ KB C. දැන් KB කියන්නේ නියතය. OH යන සාන්ද්‍රණය කියන එක ගත්තේ හයිඩ්‍රොක්සිල් යන සාන්ද්‍රණය මේ ලබාගෙන තියෙන KBC. ඔබ දැක්කා මේ තියෙන්නේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය C ඇල්ෆා. ඒ හයිඩ්‍රොක්සිල් යන සාන්ද්‍රණය C ඇල්ෆා සඳහා තමයි මේ ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරේ. C ඇල්ෆා ඇල්ෆා කියන එක මෙතනින් ගත්තේ KB බෙදීම C වල මූලය හැටියට. එතකොට KBC කියලා ප්‍රකාශනයක් එන්නේ OH යන සාන්ද්‍රණයට. ඔබට පේනවා KB නියතයක්. C අඩු කරනකොට OH යන සාන්ද්‍රණයත් අඩු වෙගෙන යනවා. මේ අනුව සාන්ද්‍රණය C අඩු කරන විට මේ KBC යන ප්‍රකාශනයත් අඩු වෙනවා. ඒ කියන්නේ OH යන සාන්ද්‍රණයත් අඩු වෙනවා. KBC අගය අඩු වේ. එනිසා C අඩු කරන විට OH යන සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ කියන්නේ දුබල බෂ්මයක සාන්ද්‍රණය අඩු කරන විට OH යන සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. බාෂ්මික තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ pH අගය 14 ඉඳලා ක්‍රමයෙන් මේ දක්වා අඩු වේගෙන යනවා. 7 උදාසීන. මේ එක එන්නේ නාම්ලික. එතකොට මේ බාෂ්මික පැත්ත. මේ ආම්ලික. එතකොට pH අගය ඉහළ අගයක ඉඳලා ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ද්‍රාවණය තනු කිරීමේදී OH යන සාන්ද්‍රණය අඩු වීම නිසා. එතකොට pH අගය අඩු වෙන්න ඕන. එතකොට මේකේ කියලා තියෙන්නේ මොකද්ද? ද්‍රාවණය තනු කිරීමේදී බලන්න මේ කියව ප්‍රකාශනය. ද්‍රාවණය දුබල බාෂ්ප ද්‍රාවණය තනු කිරීමේදී pH අගය වැඩි වේ කියලා තියෙන. pH අගය වැඩි වේ කියන්නේ තව බාෂ්පික වෙනවා කියන එක. වැරදි සම්පූර්ණ. වැරදි. pH අගය අඩු වෙන්න ඕන. දුබල බාෂ්ප තනු කිරීමේදී ඇල්ෆා වැඩි වේ. මේ බලන්න KB සමානයි ඇල්ෆා වර්ගය C කියලා ආවේ.
KB නියතය. KB නියතය. එමනම් සාන්ද්‍රණය අඩු කරන විට ඇල්ෆා වර්ගය වැඩි වෙනවා. ඇල්ෆා වර්ගය වැඩි වෙනවා කියන්නේ ඇල්ෆා වැඩි වෙනවා. ඇල්ෆා වැඩි වෙනවා කියන්නේ විඝටන ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් මේ ළමයි හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ. සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු කළොත් C 100 ගුණයකින් අඩු කළොත් KB නියත වීම සඳහා ඇල්ෆා වර්ගයේ 100 ගුණයකින් වැඩි වෙන්න ඕන. ඇල්ෆා වර්ගයේ 100 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඇල්ෆා වැඩි වෙන්නේ 10 ගුණයකින්. 10 වර්ගය 100. එතකොට සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු කළොත් මේ තමයි OH යන සාන්ද්‍රණය. C ඇල්ෆා. සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු කළොත් ඇල්ෆා වර්ගය වැඩි වෙන්නේ 100 ගුණයකින්. ඇල්ෆා වැඩි වෙන්නේ 10 ගුණයකින්. ඇල්ෆා වැඩි වෙන්නේ 10 ගුණයකින්. මේ නිසා මේක 100 ගුණයකින් අඩු කරනකොට මේක වැඩි වෙනවා තමයි. නමුත් මේ වගේ ප්‍රමාණයකින්ම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේදී OH යන සාන්ද්‍රණය අඩු වෙනවා C අඩු කරගෙන යන විට. ඉතින් අපි මේ දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ඇල්ෆා ගැන අහලා තර අපිට පේනවා C අඩු වෙන විට ඇල්ෆා වැඩි වෙන බව. මේ අනුව පිළිතුර මේ තියෙන දුබල බාෂ්ප තනු කිරීමේදී ඇල්ෆා වැඩි වේ. හරියටම හරි. අසත්‍යයි සත්‍යයි. පිළිතුර අසත්‍යයි සත්‍යයි 4. ප්‍රශ්නාංක 47. පරිපූර්ණ වායුක මධ්‍යන චාලක ශක්තිය මේ තියෙන භාගයයි MC වර්ගයේ භාග. මධ්‍යන චාලක ශක්තිය E සමානයි 2/3 RT. පරිපූර්ණ වායුක මධ්‍යන චාලක ශක්තිය මෞලික ස්කන්ධයෙන් සාර්ථකයි. ඔව්. 2/3 R නියතයක්. මේ නිසා E සමානුපාතිකයි T. නිරපේක්ෂ උෂ්ණත්වය වායුවේ මධ්‍යන චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. උෂ්ණත්වයේ තරම් වායුව මොකක් වුණත් පරිපූර්ණ තත්ත්වයෙන් හැසිරෙන ඕනම වායුවක මධ්‍යන චාලක ශක්තිය නිශ්චිතාගයක් උෂ්ණත්වයේ තරම් නියතයක්. මධ්‍යන චාලක ශක්තිය මෞලික ස්කන්ධයෙන් සාර්ථකයි. හරි. මධ්‍යන චාලක ශක්තිය මේ සමීකරණ අනුව පේනවා මේ සත්‍යයි. පරිපූර්ණ වායුක මධ්‍යන චාලක ශක්තිය උෂ්ණත්වය සහ අණුවල වේගය මත පමණක් මේ තියෙන මධ්‍යන චාලක ශක්තිය. E සමානයි භාගය MC වර්ගයේ භාග. තර වායුවක අණුක භාරය වෙනස් වන විට මේ බලන්න මේ අනුභාගය සිරස් අක්ෂය මේ වේගය මේ එක වායුවක් මේ තව වායුවක් මේ කාබන් ඩයොක්සයිඩ් මේ හයිඩ්‍රජන් එකම උෂ්ණත්වයේදී නියත උෂ්ණත්වයේදී දෙන්නගේම උෂ්ණත්වය එකමයි. තර දැන් මේ වායුවෙත් දෙන්නගේම මධ්‍යන චාලක ශක්තිය එක සමානයි. E හයිඩ්‍රජන් E කාබන් ඩයොක්සයිඩ් පරිපූර්ණ තත්ත්වයෙන් හැසිරේ නම් මේවයි මධ්‍යන චාලක ශක්තිය එක හා සමානයි.
ඒ කියන්නේ E වලාගයන් දෙන්නගේ සමානයි. ඒ අදහස E වලාගේ දෙන්නගේම සමානයි කියන එකේ අදහස E භාගයයි M හයිඩ්‍රජන් C වර්ගය බා හයිඩ්‍රජන් සමානයි භාගයයි M CO2 C වර්ගය බා CO2. දැන් බලන්න මේ චාලක ශක්තිය අගයන් දෙකම දෙන්නගෙම එක සමානයි. මේ අගයන් දෙකම සමානයි. මේ අගය මේ අගයට සමානයි. නමුත් අනුකභාර වෙනස්. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය ගත්තොත් වේග වෙනස්. වේගය වෙනස් වුණාට C වර්ගයේ බා අනුකභාරයෙන් වැඩි කිරීමෙන් එන ගුණිතය නිශ්චිත අගයක්. වේගය වෙනස් වුණාට ඒ අනුකභාරය අනුව වේගය වෙනස් වෙනවා. මැක්ස්වෙල් ව්‍යාප්තිය මේ පෙන්නවනේ. කාබන් ඩයොක්සයිඩ් වල වේගයට වඩා හයිඩ්‍රජන් වල වේගය වැඩි, අනුකභාරය අඩු නිසා වේග ව්‍යාප්තිය වෙනස්. නමුත් C වර්ගයේ බා හා මෞලික ස්කන්ධයේ ගුණිතය මේ දෙන්නගේ ගුණිතය නිතරම නිශ්චිත අගයකට එළඹෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ පරිපූර්ණ වායුවක මධ්‍යන චාලක ශක්තිය උෂ්ණත්වය හා අණුවල වේගය මත පමණක් කියලා කියන්න බෑ. අණුවල උෂ්ණත්වය මත රඳාපවතින ඔබ දන්නවා සහ අණුවල වේගය මත පමණක් කියලා කියන්න බෑ. මේ පේනනේ අණුවල වේගය වෙනස් අවස්ථා. මේ අණුවල වේගය වෙනස්. අණුවල වේගය වෙනස් වෙනකොට ඒ C වර්ගයේ බා වෙනස් වෙනවා. ඒ අනුව අනුකභාරයත් වෙනස් වෙනවා දෙන්නගේ. අනුකභාරය වෙනස් වීමත් සමග C වර්ගයේ බාත් වෙනස් වෙනවා. ඒ දෙකේ ගුණිතය නිශ්චිතයි. ඒ නිසා අණුවල වේගය මත පමණක් කියන වචනයට එළඹෙන්න බෑ. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය මධ්‍යන චාලක ශක්තිය උෂ්ණත්වය සහ අණුවල වේගය මත පමණක් කියන කතාවට එකක වෙන්න බෑ. උෂ්ණත්වය මත බලපාව හරි අණුවල වේගය මත පමණක්ම නෙවෙයි. ඒ නිසා මේක සාමත්‍යයි. මේක සාමත්‍යයි. සත්‍ය අසත්‍යයි. පිළිතුර සත්‍යයි අසත්‍යයි. අංක 3. බලමු ප්‍රශ්න අංක 48. නියත උෂ්ණත්වයකදී සංවෘත බඳුනක් තුල සිදුවන ප්‍රතික්‍රියාව මගින් පද්ධතියේ මෙන්ම පරිසරයේ අහඹුතාව වැඩි විය හැකි නම් අනිවාර්යයෙන්ම සංසිද්ධ බව කියවෙන්නේ. බලමු මේ කතාව. නියත උෂ්ණත්වයකදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. සංවෘත බඳුනක් තුල පරිසරයේ හඹුතාව වැඩි වෙනවලු. පරිසරය කියන්නේ මේ පද්ධතියෙන් පිටත කොටසනේ. මේ පද්ධතිය. මේ පරිසරය. පරිසරයට තාපය ගලාගෙන යන්න ඕනේ පද්ධතියෙන්. එතකොට තමයි පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන්නේ. පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියොත් තමයි පරිසරයේ අහඹුතාව වැඩි වෙන්නේ. ඒ නිසා මේ උෂ්ණත්වය පරිසරයේ ඉහළ යන්න ඕන. එමනම් මේක තාපදායක විය යුතුයි. එමනම් තාපදායක ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ වගේම පද්ධතියේ මෙන්ම පරිසරයේ අහඹුතාව. පරිසරයේත් අහඹුතාව වැඩි වෙනවා. පරිසරයේ ඩෙල්ටා S ඉහළ යනවා. ඒ වගේම පද්ධතිය තුල පද්ධතියේත් අහඹුතාව වැඩි වෙනවා. එතන මෙතනත් ඩෙල්ටා S ඉහළ යනවා. අපි ගත්තොත් මේකේ ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා H සම්බන්ධතාව මේ ප්‍රතික්‍රියාව තාපදායක විය යුතුයි කියලා අපි තීරණය කළා.
තාපදායක වුණොත් විතරයි පරිසරයට තාපය ගලාගෙන යන්නේ. එහෙම වුණොත් විතරයි පරිසරයේ අහඹුතාව වැඩි වෙන්නේ. තාපදායකයි. ඒ වගේම කියලා තියුණා මේ පද්ධතියේ අහඹුතාව වැඩි වෙනවා කියලා ඩෙල්ටා S දාන. මේ අනුව මේ කොටස රිනා ගියා. T ඩෙල්ටා S කියන්නේත් මේ ඩෙල්ටා S දාන නිසා මේ කොටස රින මේ කොටසත් එතකොට ඍණාගයක් වෙනවා. මේ ධනාගය අඩු කරන්න තියෙන්නේ. මේ අනුව අවසානයේදී එන පිළිතුර ඩෙල්ටා G ඍණ ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සංසිද්ධ බව. මේ අනුව පළවෙනි පියවර යටතේ පළමු ප්‍රකාශය යටතේ පරිසරයේ අහඹුතාව වැඩි විය හැකි නම් ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව ඒ වගේම පද්ධතිය තුල අහඹුතාවත් වැඩි වෙනවා ඩෙල්ටා S දාන. එසේනම් මේ සමීකරණ ආදේශ කිරීමෙන් අපි දැක්කා ඩෙල්ටා G ඍණාගයක් බව. සංසිද්ධ ප්‍රතික්‍රියාව. ඒ මේ සමීකරණ හා දීපු දත් වලින් තර්කානුකූලව ගත්තේ. නමුත් මේ ප්‍රකාශනයේ සංවෘත බඳුනක සිදුවන ප්‍රතික්‍රියාවක් මගින් තර සංවෘත බඳුනක ප්‍රතික්‍රියාවක් සිදුවනයි කියලා මේ මොහොතේ කියලා තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සංසිද්ධ බව. එතනින්ම ඒ කොහොම වුණත් අපි මේ දීපු දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඩෙල්ටා G ඍණ බව තහවුරු කළා. ඩෙල්ටා G ඍණ නිසා තමයි සංසිද්ධයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ඕනම තත්ත්වයක් යටතේ ඩෙල්ටා G ඍණ නම් සංසිද්ධ ප්‍රතික්‍රියාවගේ හරි. පළවෙනි එක ලැබුණා සත්‍යයි. දෙවෙනි වගන්තියෙන් කියවෙන්නේ ඩෙල්ටා G ඍණ නම් සංසිද්ධ බව. ඒකෙන් පළවෙනි වගන්තිය පැහැදිලි කරනවා. සංසිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ඩෙල්ටා G ඍණ නිසානේ. එහෙනම් දෙවෙනි වගන්තියත් හරි පළවෙනි වගන්තියත් හරි වගන්ති දෙකම හරි. දෙකෙන් පළමු වෙන්න පහදා දෙනවා. මේ අනුව පිළිතුර සත්‍යයි පළමු වෙන්න පහදා දෙනවා. උත්තරේ 1. ප්‍රශ්නාංක 49 ගතික සමතුලිතතාවයේ ඇති පද්ධතියකට ළමයිනේ උත්තරයක් දැම්මන් පස්සේ මෙන්න මේ වගේ මේ ශක්තිය මේ ප්‍රතික්‍රියා खंडांकය මේ තමයි ආරම්භක ප්‍රතික්‍රියාව AB A B බවට පත්වන සමතුලිත පද්ධතිය උත්ප්‍රේරකය දැම්මන් පස්සේ මේ ගමන් මඟ මේ විදිහට වෙනස් වෙනවා. උත්ප්‍රේරකය දැම්මන් පස්සේ මේ උත්ප්‍රේරක නැති විට මේ උත්ප්‍රේරක ඇති විට ප්‍රතික්‍රියාව නව යාන්ත්‍රය කරහා ප්‍රතික්‍රියාව පහසුවෙන්ම සිද්ධ වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවත් පසු ප්‍රතික්‍රියාවත් සක්‍රිය වෙන ශක්තිය එක සමාන ප්‍රමාණ වලින් අඩු වීම නිසා ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතාව සමාන ප්‍රමාණ වලින් ඉහළ යනවා. මේ නිසා සමතුලිත ලක්ෂ්‍ය නම් වෙනස් වෙන්නේ නැහැ. වැඩි ඵලදාවක් ලැබෙන්නේ නැහැ. ඵලදාව වෙනස් වෙන්නේ නැහැ. ඒ ලැබෙන ඵලදාව ඉතා කෙටි කාලයකින් ලබා දෙනවා. සමතුලිත ලක්ෂ්‍ය වෙනස් නොවේ. උත්ප්‍රේරක එකතු කිරීමේදී සමතුලිත ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ. සමතුලිත නියතයේ KPKC වෙනස් නොවේ. ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වෙනස් නොවේ. වැරදි. ශීඝ්‍රතාව වෙනස් වෙනවා. සමතුලිත ලක්ෂ්‍ය වෙනස් නොවේ. හරියටම හරි. තාත්විදයෙන් ගෙනන සමතුලිත සාන්ද්‍රණ වෙනස් නොවේ. KPKC වෙනස් නොවේ. අසත්‍ය සත්‍යයි. असत्य सत्य उत्तरे 4
ප්‍රශ්නංක 50. ද්‍රාවණයක සන්නායකතාව විද්‍යුත් විච්ඡේද්‍ය අයනවල ආරෝපණය වැඩි වන විට වැඩි වේ. ඔව් ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. මේ බලන්න ද්‍රාවණයක සන්නායකතාව කෙරෙහි ද්‍රව්‍ය ස්වභාවය. ඒ දියුණම් පස්සේ ඒ ද්‍රාවණයට එන්නේ දුබල අම්ලයක්ද ප්‍රබල අම්ලයක්ද සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙනවද භාගිකවද අයනීකරණය වෙන්නේ ද්‍රව්‍ය ස්වභාවය. ඒ වගේම සාන්ද්‍රණය අයන සාන්ද්‍රණය අඩු එකක්ද වැඩි එකක්ද. ඒ වගේම ද්‍රාවණයේ උෂ්ණත්වය මේ සන්නායකතාව කෙරෙහි බලපාන සාධක ප්‍රධාන සාධක. ද්‍රාවණයක් තුළින් විද්‍යුතය සන්නායනය වෙන්නේ අයන වලින් ගෙන යන ආරෝපණ. අයන මගින් තමයි විද්‍යුත් ආරෝපණ රැගෙන යන්නේ. ඉතින් ආරෝපණ වාහක වල සචලතාව මත තමයි සන්නායකතාව තීරණය වෙන්නේ. ඉතින් මේ සෑම ප්‍රභේදයකින්ම කියවෙන්නේ අයනවල සචලතාව පිළිබඳව. ඒ වගේම උෂ්ණත්වය වැඩි කළොත් සන්නායකතාව වැඩි වෙනවා. අයනවල වේගය ඉහළ යාම නිසා. අයනවල වේගය වෙනස් වෙනවා සාධක කීපයකින්. උෂ්ණත්වය වෙනස් කරනකොට වේගය වෙනස් වෙනවා. අයනවල ආරෝපණය වැඩි වෙන විට වේගය වෙනස් වෙනවා. සපයන ලද විද්‍යුත් විභවානුක්‍රමණය වෙනස් වෙනකොට වේගය වෙනස් වෙනවා. මේ ආදි වශයෙන් අයනවල වේගය කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. ඒ වගේමයි මේ බලන්න අයනවල වේග H ධනායන සහ හයිඩ්‍රොක්සිල් අයන ඉතාමත්ම කුඩා අයන. නමුත් ඉතාමත්ම ඉහළ වේග තියෙනවා. අයනවල වේගය කෙරෙහි බලපාන අයනයේ විශාලත්වයක්. අයනය කුඩා නිසා වේගය ටිකක් ඉහළයි. ඒ වගේම ආරෝපණය මේ තියෙන්නේ සෝඩියම් පොටෑසියම් මේ සල්ෆේට් ආරෝපණය වැඩි අයන වේගය වැඩි. ඒ නිසා අයනවල වේගය කෙරෙහි බලපාන සාධක විවිධයි. උෂ්ණත්වය එක සාධකයක් තමයි. තව තව සාධක කීපයක් තියෙනවා. අපි ගැඹුරට මේ පන්තිදී සාකච්ඡා කරන්නේ අයනවල වේගය කෙරෙහි බලපාන සාධකයන්. සාමාන්‍යයෙන් කියන අපි අයනවල වේගය කෙරෙහි ආරෝපණය බලපානවා උෂ්ණත්වය බලපානවා කියලා. ඒ වගේම මේ තියෙන්නේ අයනවල සාන්ද්‍රණය මේ තියෙන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 10 ගුණකින් වැඩි කරනවා මේ අවස්ථාවේදී මීට වඩා. එතකොට මේ සන්නායකතාව 10 ගුණකින් විතර ආසන්න වශයෙන් වැඩි වෙනවා. හරියටම නෙමෙයි දල වශයෙන් කිව්වේ. මේ නිසා අපි මේ ප්‍රශ්නේ බැලුවොත් ද්‍රාවණයක සන්නායකතාව විද්‍යුත් විච්ඡේදය අයනවල ආරෝපණය වැඩි වන විට වැඩි වේ. සන්නායකතාව ඒ ද්‍රාවණයේ තියෙන අයනවල ආරෝපණය වැඩි වන විට වැඩි විය හැකියි. වැරද්දක් නැහැ. සන්නායකතාව කෙරෙහි බලපාන සාධක ගොඩක් තියෙනවා. ඒකෙන් එක සිද්ධියක්. අයනවල ආරෝපණය වැඩි වන විට ඒවයි වේගය වැඩි වෙයි. අයනවල ආරෝපණය වැඩි වන විට වේගය වැඩි වෙනවා. නමුත් වේගය වැඩි වීමට හේතුව ආරෝපණයම විතරක් නෙමෙයි. ආරෝපණය වැඩි වන විට ආරෝපණයම විතරක් නෙමෙයි අයනයේ විශාලත්වය බලපානවා. ආරෝපණ ප්‍රබලතාව බලපානවා. විභව අනුක්‍රමණය බලපානවා. මේ නිසා මේක සත්‍යයි. නමුත් මේකට පූර්ණ හේතුව වශයෙන් මේම දිය නොහැකි. ඒ නිසා අපි වගන්ති දෙකම සත්‍යයි කියලා විතරක් පිළිගන්නවා මේ වෙලාවේ. ඒ නිසා පිළිතුර යනවා සත්‍යයි සත්‍යය පහදා නොදේ අංක 2. අද අපි සාකච්ඡා කළ අවසන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක 13 වසර පළවෙනි වාර විභාග බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් විශ්ලේෂණාත්මක විවරණයක් කළේ සෑම ප්‍රශ්නයකටම අදාළ පිළිතුර නිගමනය කරන ආකාරය හා ඉතිරි පිළිතුරු ඉන් ඉවත් කරන ආකාරයත් ඒ ආශ්‍රිත සියලු සිද්ධාන්තමය කොටස් නැවත මතක් කර දීමත් මේ බහුවර්ණ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වුණා. මේ නිසා අපි හිතනවා බලාපොරොත්තු වෙනවා මේන් ශිෂ්‍යයන්ට බහු දැනුමක් විශාල දැනුමක් මේ විෂය කෙරෙහි ලැබේ කිය. ඒ නිසා අපි ලබන පාඩමේදීත් බලමු තවත් මෙවන්
සාකච්ඡාවක්.